රවි කරුණායක මහතා කතානායකතුමනි මම අගය කරන ඔබතුමා මූලාසනයේ සිටින නියෝජ්‍ය කාර්ය සභාපතිතුමා මුලසුනට එනවා. Yes, Honorable Ravi Karnanaik. Thank you, sir. I'm happy to move this adjournment motion when you're there in the chair. මේ ආර්ථික වටිනාකමක් අනුව අදහස් යොමු කරන්නේ මේ පාර්ලිමේන්තුවට අද රටේ තියෙන බැරෑරුම් ආර්ථික තත්ත්වය මුල් කොටගෙනයි. අද අපි එක්සත් ජාතික පක්ෂයක් වශයෙන් මේ රටේ ආර්ථිකය ඉතාමත් ඕනෑකමින් වෙන දේවල් ගැන බලාගෙන ඒ සම්බන්ධයෙන් වචන ස්වල්පයක් මේ පාර්ලිමේන්තුවේ ඇමතිවරු ගණනාවක් සිටියට මෙතන ඉන්න අයට රටේ බැරෑරුම් තත්ත්වය පෙන්වා දීම අපේ යුතුකම. මේ අවස්ථාවේදී මේ කල් දමන යෝජනාව යටතේ අපිට පෙනෙනවා නොඑක් ක්ෂේත්‍ර තුළින් අද මේ බංකොලොත් වෙලා තියෙන ආණ්ඩුව මේ අන්තිම පිටුරු ගහේ තෙල්ලෙන්න හදන ගමනක් තමයි පේන්නේ. ඒ සම්බන්ධයෙන් සියලුම සල්ලි සංචිත තියෙන ආයතන මේ ආණ්ඩුවේ මූල්‍යකරණයේ අවශ්‍යතාවයට පාවිච්චි කරගෙන යන ගමනක් තියෙනවා. දැන් රටක ආර්ථිකයක් කියන්නේ සුබ සාධනයට සහ රටේ සංවර්ධනයට යොමු කරන්න පුළුවන් අවස්ථාවක්. රටේ අයවැයක් ඉදිරිපත් කරන්නේ ඉලක්කය කරනවා මේ රට අදට වඩා හෙට හොඳ ආර්ථික තත්ත්වයක් ඉදිරි දැක්මක් සහිත වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීම. මේ ආණ්ඩුව එවැනි දෙයක් තිබෙනවද කියන ප්‍රශ්නය ඇති වෙලා තිබෙනවා. පඩි වැඩි කිරීම ආණ්ඩුවක කළ යුතු දෙයක්. වියදම අඩු කිරීම, දූෂණය නැති කිරීම ඒ සතු ආණ්ඩුවේ ප්‍රධානම කාර්යභාරය ලෙස මං හිතන්නේ අද ජනතාව බලාගෙන සිටිනවා. නමුත් පිට හාත්පසින් වෙනස් ඒවා වෙන්නේ. දූෂණය, අක්‍රමිතා, අලසකම ඔහේ වැඩි වීගෙන යනකොට රටේ තියෙන ආදායම අඩු වෙලා වියදම වැඩිවීම තමයි ලොකුම ප්‍රශ්නේ. ඉන්පසුව රටේ නීතිය අද වල්මත් වෙලා තිබෙන්නේ. අද නීතිමය ප්‍රශ්නයක් කරන උසාවි ගියොත් වැරදිකරු නිවැරදි වෙනවා, නිවැරදිකරු වැරදිකරු බවට පත් වෙනවා. පොලිසියට යනවට වැඩිය අද පාතාල ලෝකෙට ගිහලා ප්‍රශ්න විසඳන යුගයකට තමයි අද රට ඉදිරිපත් වෙලා තිබෙන්නේ. නීති ආණ්ඩුව විහිම්ම නැති කරගෙන යනවා. ආදායම උපයන විදියට ගෙවීම බදු යටතේ ආණ්ඩුවෙන් ඉලක්කය කරලා තියෙනවා කෝටි 1100ක් මෙවැනි බදු තුලින් උපයන්න. නමුත් මේ ආණ්ඩුව ඒව නොතක ආයතන 29ක ආණ්ඩුවේ හිතුව මතේ තමාගේ ඕන ගමන ඕන විදියට පාවිච්චි කරලා ඒක උල්ලංඝනය කරලා තිබෙනවා. ඒ කියන ගමනම මේ රටේ තවත් බැරෑරුම් භයානකකාරී පාර්ලිමේන්තුවක මෙතෙක් දුර වෙලා නැති දේවල් තමයි මේ පාර්ලිමේන්තුව වෙන්නේ. අයවැයක් ඉදිරිපත් කරාම ඒකේ වැය ශීර්ෂ අනුව කටයුතු කිරීම තමයි සාමාන්‍ය සම්ප්‍රදාය. නමුත් මේ ආණ්ඩුව ඒ සම්ප්‍රදායට පයින් ගහලා වැය ශීර්ෂ 248 අර පරිපූර්ණක ඇස්තිමේන්තු ගේන්න තියෙන එකත් නැති කරගෙන යන ගමනක් තමයි පේන්න තියෙන්නේ. අනේ ඒ සම්බන්ධයෙන් තමයි අද අප මේ විපක්ෂයක් වශයෙන් මේ ඇහුම්කන් නොදෙන කිසිම ජනතාවක් වෙනුවෙන් තමාලාගේ අසරණ භාවයට ඇහුම්කන් නොදෙන ආණ්ඩුවකට අපි මේ පෙන්වලා දෙන්න හදන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් අපිට පෙන්වන්න පුළුවන් වන්නේ මොනවද, කොහොමද, කොයි ආකාරයෙන්ද මේක කියන්නේ. හිටපු මුදල් ඇමති සරත් අමුණුගමනට මට නැවත කියන්න අවශ්‍යතාවයක් නැහැ. එතුමා දන්නවා මොනවද අපි කියන්න යන්නේ කියලා. නමුත් ඒ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු අද ඉල්ලීමක් කළා තියෙනවා අනේ අපට මීට වැඩිය වැඩ කටයුතු කරන්න පුළුවන් අවස්ථාව ලබා දෙන්න කියන එක. අපිත් එක්ක එකතු වෙනවා කරුණාකරලා අදක්ෂතාවය පෙළෙන මේ ඇමතුරු පැත්තකට දාලා ඒ ජ්‍යෙෂ්ඨ ඇමතුරු පාවිච්චි කරන්න. අද මේ රටේ ආර්ථික කඩා වැටලා තියෙන අවස්ථාව. බලන්න මොනවද වෙලා තියෙන්නේ කියලා. අයවැය හිඟියක් තිබෙනවා. දවසින් දවස වැඩි වෙනවා. අපි දන්නවා ලෝකයේ ආර්ථිකයේ මෙසේ ගමනක නොවේ තිබෙන අමාරු ගමනක්. ඒ නිසා ලංකාවේ ආර්ථිකයත් ඒ ආකාරයෙන්ම හැලි හැප්පිලි තුලින් අමාරු තත්ත්වයක් තුලින් ගමන් කරන එක. ඒක වළක්වන්න බෑ. කවුරුත් ඒකර නැහැයි කිව්වොත් ඒ අධිතක්ෂරු කිරීමක් විතරයි තිබෙන්නේ. ඊට වැඩිය හොඳයි නිහතමානීව පිළිගන්න ලෝකයේ ආර්ථික ප්‍රශ්නිකුත් තියෙනවා, ලංකාවේ ආර්ථික ප්‍රශ්නිකුත් තියෙනවා. අප කොහොමද මේ ජාතික ආර්ථිකය
කොහොමද ඉදිරියට ගෙනියන්න පුළුවන් විදියකට වැඩපිළිවෙලක් ඇති කරන්න කියන එක. ඔබතුමාලාගේ රජයේ නිලධාරීන් දේශපාලන කටයුතු කරලා අද තියෙන ආර්ථික නැති කරගෙන යන ගමනක් තමයි තියෙන අපේ දුක. මේ ගැන පෙන්නන අපිව පෙන්වන්න හදන දේශද්‍රෝහියෝ කියලා. අද මේ අර්ථසාධක අරමුදලේ මුදල් පාවිච්චි කරාම මේක මේ 105ක 6ක අර්ථසාධක අරමුදලකින් තියෙන සංචිතයෙන් පාවිච්චි කරලා තියෙන පොඩි කොටසක් ගැන කතා කිරීමයි පෙන්වන්න හදලා තියෙන්නේ. මේ වගේම තමයි රක්ෂණ සංස්ථාවේ තියෙන ඒ අරමුදල. ලංකා බැංකුව, මහජන බැංකුව, ඉතිරි කිරීම බැංකුව මේ සියලු දේම මේවා පාවිච්චි කරන්නේ රටේ සුබ සාධන නෙවෙයි. ඔබතුමාලාගේ දේශපාලන ගමන ඉදිරියට දේශපාලනීකරණයෙන් ගැනීම තමයි අපට තියෙන දුක. ඒ සම්බන්ධයෙන් අපට යුතුයකමක් තිබෙනවා මේවා පෙන්වලා දෙන එක. ණයබරතාවයේ දවසින් දවස වැඩි වෙනවා. 2005 ජනවාරි මාසේ 1,78,400ක් ණයබරතාවයක් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ තිබ්බ ණයබරතාවය අද කතා කරන මේ අවස්ථාවේදී 5,48,800කට වැඩි වෙලා තිබෙනවා. ඉතින් මේ අවුරුදු 5 තුලින් 400 ගුණයකින් 400 ගුණයකින් වැඩිවීම ඔබතුමාට කිසිසේත්ම ආඩම්බර විය යුතු කරුණක් නොවේ. ඒ ණයබරතාවය වැඩි වෙනවා වගේම මේ රටේ වත්කමත් වැඩි වෙනවා නම් කිසිසේත්ම ප්‍රශ්නයක් නැහැ. නමුත් වත්කම කඩාගෙන වැටෙනවා ණයබරතාවය වැඩි වෙනවා. ඒක තමයි තියෙන දුක. මේ අවුරුද්දේ අපි කතා කරන මේ අයවැය තුල සම්පූර්ණ ආදායම කෝටි 1,20,000යි. නමුත් තමාලගේ ණය සහ පොලි ප්‍රමාණය ඒ වැශිර්චයට විතරක් ගෙවීම 1,28,000යි. ඉතින් සම්පූර්ණ සමස්ත රටේ ආදායම මදි තමාලා අරන් තියෙන ණයත් ඒ පොලි ප්‍රමාණයත් ගෙවන්න. මේ නිසා තමයි වෙනින් දේවල් වලට ගිහිලා ඇඟිලි ගහසලා ඒ තියෙන සංචිත නැති කරගෙන භයානකකාරී තත්ත්වයකට ගෙනියන්න හදන්නේ. මතක් කරන්න අවශ්‍යයි මේ රටේ ජනතාව වෙනුවෙන් තෙල් මිල අධික මට්ටමට කළුකඩ ව්‍යාපාරයෙන් ඔබ ආණ්ඩුවට විරුද්ධව අපි ශ්‍රේෂ්ඨාධිකරණයට මමත් අපේ ගරුතර පාලිත ස්වාමීන් වහන්සේත් අපි ගෙනිච්ච අවස්ථාවේදී ඔබතුමාලා ඒකට පයින් ගහලා කිව්වා ජනතාවට මේකෙන් කිසිසේත්ම මේකෙන් වාසිදායක තත්ත්වයක් ඇති කරන්න අවශ්‍ය නැහැ. අපි ආණ්ඩුව අපට ඕන විදිහට අපි කටයුතු කරනවායි කියලා. රුපියල් 65ට එදා විකුණන්න පුළුවන් තෙල් මිල 135ට විකුණනකොට මේක අසාධාරණයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වට පසුව ඒකට තැහුම්කන් දුන්නේ නැති ආණ්ඩුවක් තමයි මේ කතා කරන්නේ. අදත් ඒ වගේම ස්වරූපයක් තුලින් ගමන් කරන්නේ. තෙල් මිල 150ට වැඩි කරනවා. මේ පෙබරවාරි මාසයේ 12 වෙනිදා ඒ වැඩි කරන අවස්ථාවේදී खनिज तेल बैरल එකක මිල 124යි කියලා ඔබතුමාලා පාර්ලිමේන්තුවේ හෙළිදරව් කරා. අද මේක 88කට 89කට අඩු වෙනවා. ඒ කියන්නේ 135කට වැඩි අඩු වෙලා තිබෙනවා. අද කොළඹ වරායට මේ ඉන්ධන මිල තෙල් පෙට්‍රල් මිල ගේන්න පුළුවන් රුපියල් 71කට, කනගාටු 73ට, ඩීසල් මිල 71කට, භූමි තෙල් රුපියල් 65කට ගේන්න පුළුවන් අවස්ථාවක අද කිසිසේත්ම ඔබතුමාලා ජනතාවට සතක් වෙන්න පුළුවන් විදිහට ජීවන විද්‍යාව අඩු කරන්න පුළුවන් විදිහට වැඩ කටයුත්තක් ඔබතුමාලා කරන්නේ නැහැ කියන එක ඒ දරදඩු මතයෙන් කටයුතු කිරීම තමයි අපේ තියෙන දුක. ඒ සම්බන්ධයෙන් තමයි අප අද එකතු වෙලා මේ විපක්ෂයක් වශයෙන් ඔබතුමාලාගේ මේ යන ගමන නිවැරදි කිරීමක් කරන්න අවශ්‍යයි. තමාලාගේ ආර්ථික දක්ෂතාවය නැත්තම් ඒක ජනතාව තුළින් ගන්න එපයි කියන එක අපි තම තෝරන කමින් මතක් කරන්න කැමතියි. ඉතින් ඒ සම්බන්ධයෙන් අපිට පෙන්වන්න පුළුවන් එකම දේ තමයි ඔබතුමාලා චීනෙට යනවා සල්ලි ගන්නවා ඔබතුමාලා වාණිජ්‍ය බැංකුවල යනවා සල්ලි ගන්නවා 100ට 4 5 6 ණය ප්‍රමාණය ගන්නවා එක කාලයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ රටෙන් පැන්නුවා ඊට පස්සේ පන්නපු ඔබතුමාලා ගානෝ නැවත පාවරි දාලා ඉඹලා මේ රටට ගෙන්න ගන්නවා ගෙන්නගත්තට පස්සේ ඒක තුලින් යැපිලා ඒගොල්ලන් කියන විදිහට නටන්න පටන් අරන් තිබෙනවා ඔබතුමාත් අපිත් මම හිතන්නේ ගිය මාසේ වොෂින්ටන් නුවර හිටියා අපේ ඒ අවස්ථාවේ රටේ ආර්ථිකය අපි ආරක්ෂා කරන්න ඕන නිසා අපේ විපක්ෂ නායකතුමා අපට දුන්න උපදේශ අනුව කිව්වේ රටට හිතකර වෙන පුළුවන් විදිහකට කටයුතු කරන්න ඔබතුමාලා ගිහිල්ලා කියන දෙන්න පුළුවන් ණය ප්‍රමාණය දෙන්න. නමුත් ඒක රටට ඔබින විදිහකට ලබලා දෙන්න මිසක් මෙයාගේ දේශපාලන ගමන ස්ථිර කරගෙන යෑම නෙවෙයි අවශ්‍ය වන්නේ කියලා කිව්වා. ඒ අනවස්ථාවේදී මම අගය කරනවා ඒගොල්ලොන්ගේ විවෘතභාවය. ඔබත් මමත් දන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුවයි අවුරුදු 4-5කට ඉස්සෙල්ලා ඒගොල්ලෝ හිතුවේ ඒගොල්ලෝ සියලු දේම දන්නා පුද්ගලයෝ කියලා. අද ඒකට සාත්පසින් වෙනස්ව රටට ජනතාවට අවශ්‍ය වන විදිහකට ඒ ණය දෙන්න පටන් අරන් තිබෙනවා කියන එක අපේ සතුටුදායක තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. මේක ලෝක බැංකුවේ යම් විදිහකින් විනිවිදභාවය පෙන්වගෙන යන අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තාම ලංකාවේ එවැනි දැක්මක් තාම අපිට පෙනෙන්නේ නැහැ කියන එක මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. මීට පෙර හිටපු අපි නම් කරනවා මොකද ඔබතුමාලාගේ
ඔබතුමාලගේ ඕන විදිහට ඇමතුමාගේ අවශ්‍යතාවයට නොවේයි. නමුත් මහ බැංකුවේ අධිපතිලා ඕන විදිහට නටලා බ්‍රයන් ඇට්කින්ස් වගේ පුද්ගලයෝ මේ රටේ ආර්ථිකයට යම් විදිය ප්‍රශ්නයක් ඇති කරන්න පුළුවන් විදියක කටයුත්තක් කරා. ලෝක බැංකුව එවැනි දෙයක් කරේ නැහැ. අපි හැම අවස්ථාවෙදීම කිව්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි ලෝක බැංකුවේ ණය ගැනීම වෙනින් ආයතන වැඩිය ණය ගැනීම සුදුසුදායක. ඇයි අවුරුදු ගණනාවක් තිබෙනවා ගෙවන්න 100%ක පොලි ප්‍රමාණය අන්න ඒ නිසා තමයි යන්න තිබෙන්නේ කියලා. අද මොනවද වෙලා තියෙන්නේ? ණය ගුලකට ඇති වෙලා තිබෙනවා. චීනේ ගන්න 108 ණයවලට අද ගෙවන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒක නිදර්ශනක් වශයෙන් හම්බන්තොට වරායේ ඔබතුමාලා එක අවුරුද්දකට මිලියන් 5900ක් ගෙවන්න තියෙනවා පොලි සහ ප්‍රාග්ධන වියදම. නමුත් අද ආදායම මිලියන් 10ක් නෑ වරායේ. ඉතින් මේ මිලියන් 5500ම ගෙවන්න තියෙන කොළඹ වරාය තුලින්. අන්න ඒ සම්බන්ධයෙන් තමයි අප ඉතාමත් භයානක කාර්යතත්ත්වයක්. කරුණාකර ආණ්ඩුවක වැරදි වෙනවා. ඔබතුමාලා නිහතමානීව පිළිගන්න අවශ්‍ය වූ වැරද්දක් තිබෙනවා කියන එක. අපි විපක්ෂයක් වශයෙන් කියන්නේ මේක අපේ ආර්ථිකය. මේක ඔබතුමාලගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් කරන දේවල් නොවේ. මේක අහිංසක ජනතාවගේ බදු සල්ලි තුලින් මේ රටේ ආර්ථික ඉදිරියට ගෙනියම තමයි තිබෙන්නේ. ඉතින් අපි මේවා පෙන්වා දෙනකොට අපි දේශද්‍රෝහියෝ. මේ වගේ අර්ථ සාධක අරමුදල පඩි ගෙවන්නේ නැති මෙවැනි රජයේ නිලධාරීන්ට අනුමත දෙන මේ ඇමතිවරු ඒ කරන දේවල් දේශප්‍රේමී කටයුත්තක් ලෙස පෙන්වන්න හදන්නේ. අන්න ඒ නිසා තමයි කරුණාකරලා මේ කියන දේවල් වලට උත්තර සපයන එක මම හිතන්නේ ඔබතුමාලගේ යුතු කාර්යභාරයක්. රුපියල් 114 ජනවාරි මාසයේ අගට තිබ්බ මේ රුපියලේ අගය අද 132කට කඩා වැටලා තිබෙනවා. මේ කඩා වැටීම නිසා ඒ රුපියල් 18ක වැඩිම නිසා තමාලගේ ණයබරතාවය කෝටි 5,65,ක ණය ප්‍රමාණයක් කරන් තියෙන්නේ. ඒකෙන් 148ක් පිටරට ණය. ඒ නිසා රුපියලගේ මේක සාපේක්ෂව වෙනස් කරාම කෝටි 1,28,000ක ණයබරතාවයක් වැඩි වෙලා තියෙනවා මේ රුපියල් 18 රුපියල් 117 නෙවෙයි 132කට කඩා වැටීම නිසා. කවුද මේකට වග කියන්න අවශ්‍ය වන්නේ? අද ලෝකේ තෙල් මිල අඩු වෙනකොට මේ රටේ අඩු කරන්න බැරි වෙලා තිබෙන්නේ ඔබතුමාගේ රුපියල කඩා වැටීම නිසායි. අද මේ රටේ පාම් මිල වැඩි කරලා තිබෙන්නේ තිරුඟු පිට මිල වැඩි වෙලා නිසා නොවේ. මේ රටේ රුපියල 114 ඉඳන් 132කට කඩා වැටලා තිබෙන නිසායි. මේවෙන් ඔබතුමාලාගේ මේ රටේ ආර්ථික පරිපාලනය බොහොම දුර්වලතාවයක් ඇති වෙලා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව ඔබතුමා කතා කරලා තිබෙනවා. ඒ කතා කරන අවස්ථාවේදී ගෙවුම් ශේෂ හිඟයක් ඉදිරිපත් කරලා තිබෙනවා. මේ ගෙවුම් ශේෂ හිඟේ ඔබතුමාලා වැරද්ද නිවැරදි කරන්න තිබෙන්නේ රුපියලගේ එහෙම කිරීම විතරක් නෙවෙයි. ඒක එක සාධකයක් විතරයි. නමුත් නිෂ්පාදන වියදම ඒ වගේම මේ රටේ තරංකාරී තත්ත්වය මේ රටේ අනිත් රටවල් වලින් තියෙන අභියෝගතා මයින්මා වගේ රටවල් අද ලොකු අභියෝගතාවයක් ලංකාවට ඇති කරනවා. මේව සම්බන්ධයෙන් ඔබතුමාලා දැනුවත්ව කටයුතු කරන්න අවශ්‍යයි. There must be a level playing field, Honourable Minister. This is what is lacking. So the trade deficit is a direct resultant of the lack of knowledge on these the most important aspects of the cost ingredients that are there. So if you can't compete on your costs, there's no point talking about export driven economy. මෙන්න මේක තමයි තියෙන ලොකුම ප්‍රශ්නය. ඒ සම්බන්ධයෙන් තමයි අපි මේ ඉදිරිපත් කරලා තිබෙන්නේ මේවා කොහොමද කොයි ආකාරයෙන්ද ඉදිරියට කටයුතු කරගන්නේ. අපි මේ අවස්ථාවේදී කියනවා ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්න ඕනේ කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිවාඩ් කබ්‍රල් රංජිත් සියඹලපිටිය 2009 ජූනි මාසයේ ණය ඉල්ලන අවස්ථාවේදී අත්සන් කළ දුන්නා. ඒ අවස්ථාවේදී කිව්වේ 2010 මේක කිසිම අලාභයක් නොවන විදිහකට කටයුතු කරන්න ඔබතුමාලා පොරොන්දු වුණායි කියලා. නමුත් මේ 2011 අග වෙනකොට ඛනිජ තෙල් සංස්ථාවේ අලාභය කෝටි 9400යි. ලෝකේ වැඩිම තෙල් මිලක් තිබෙන රටක් වශයෙන් ලංකාව මං හිතන්නේ එතන මේක දැනුවත් වෙලා තිබෙනවා. ඉතින් මේ ඛනිජ තෙල් සංස්ථාවේ කෝටි 9400ක අලාභය 2011 වර්ෂයටත් සුසිල් ප්‍රේමජාන්ත ඇමතුමා මම අගය කරන එතුමාගේ විවෘතභාවය සැබෑ තත්ත්වය පෙන්නලා ජනවාරි මාසයේ පළවෙනිදා සිට මාර්තු 31 වෙනිදා වෙනකම් මේ අවුරුද්දේ අලාභය කෝටි 2002ක් තමයි තියෙන අලාභය කියලා පෙන්නලා දීලා. ඉතින් කොයි ආකාරයෙන්ද මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් වන්නේ? ඒ වගේම තමයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව කනකාටුයි ලංකා විදුලි බල මණ්ඩලය. මේකේ අලාභය කෝටි 2600යි. ලංකා ගමනාගමන මණ්ඩලයේ කෝටි 400ක අලාභයක්. දුම්රිය දෙපාර්තමේන්තුවේ කෝටි 408ක අලාභයක්. ශ්‍රී ලංකා ආයතනය ශ්‍රී ලංකන් ගුවන් සේවය මේකේ අලාභය කෝටි 1900යි. මිහින් ආයතනය කෝටි 45ක අලාභයක්. ඒ වගේම තමයි
මේ වරාය අධිකාරය කෝටි 5800 කලාප. ඉතින් මේ හැම දෙපාර්තමේන්තුවක් කොම්පනියක් රජයේ අයිති සතු දේවල් වලට මේ කලාපයක් යනකොට මේවා ජනතාවගේ බදු සල්ලි වලින් තමයි මේවා කරන්නේ. ඔබතුමාලා මේක සේවයක් වශයෙන් ජනතාවට සේවයක් කරනවා කියලා කියන ඔය බොරුව කියන්න එපා. එහෙම කරනවා නම් ඉස්සෙල්ලම පටන් ගන්න තියෙන ඇමති මණ්ඩලයෙන්. තමාලා ජනතාවට පඩි වැඩි කරන්නේ නැතුව ඇමති මණ්ඩලයේ ලක්ෂයක් තමාට බෙදාගෙන මේ කටයුතු ඉදිරි ගෙනියම තමයි තියෙන ලොකුම ප්‍රශ්නය. There must be financial discipline starting from the very top itself. There's no point pretending to cut cost on the other side and then virtually increases the cost of the cabinet itself. එක පැත්තකින් ඔබතුමා කාලෙකින් ඔබතුමාලාගේ 2010 ජනාධිපතිවරණය කිව්වේ අපි ජනවාරි මාසේ ඉඳන් 2500ක පඩි වැඩි කරනවා කියලා කිව්වේ නැද්ද? ඒතකොට මාස 3කින් ආවට පස්සේ ඇමතිවරුන්ගේ තමයි ලක්ෂයකින් වැඩි කරා. හරි. ඉතින් ඒව පස්සේ උත්තර දෙන්න පුළුවන්. ඇමතුම ඔබතුමාට ලැබෙන්නේ නැහැ වෙන්න පුළුවන්. අනිත් අයට ලැබෙන එක තමයි තියෙන ප්‍රශ්නය. Yeah, what's the point about Honorable Mahin? නෑ ඒක නිසා අසත්‍ය ප්‍රකාශ කරන්න එපා. මොකද මේක ජනතාව නොමග යනවා මේ දක්ෂක ඇමති මණ්ඩලයේ මාස 3කින් 2010 ජනාධිපතිවරණයට පස්සේ මාස 3කින් වැඩි කරයි කියන එක මම වගකීමකින් කියනවා. ඊට පස්සේ ඕන එකක් කියන්න පුළුවන් ඔබතුමාට. ඊට පස්සේ විශ්වවිද්‍යාලේ මේ අද එස්.පී. දිසානායක ඇමතුමා පෙන්නලා දුන්නා තමාලගේ තියෙන විශ්වවිද්‍යාලයේ වියදමවත් හරියට දරා ගන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තිබ්බා. ඒ වගේම තමයි තෙල් මිල අඩු කරලා නැති අවස්ථාවක් මේ අවස්ථාවේදී අපි පෙන්නලා දීලා තියෙනවා. ඒ වගේම තමයි ඔබතුමාලාගේ පුද්ගලීකරණය නැවත ඇයි මොකටද නෑ මම වගකීමකින් කියන ඇමතිවරුන්ට තමාලගේ ගෙවල් වලට තමාලගේ වාහන වලට ලක්ෂයක් ලබලා දීලා තියෙනවා. ඒක මේ පාර්ලිමේන්තුවේ මගේ ප්‍රශ්නයකට උත්තර දීලා තියෙනවා දිනේෂ් ගුණවර්ධන මැතිතුමා. ඉතින් ඒ ඔබතුමාලා ඕනයක් කියන්න පුළුවන්. ඒ කියන්න මෙන්න මෙදා නැහැයි කියලා. ඊට පස්සේ මම මේ අවස්ථාවේදී කියනවා ශ්‍රී ලංකන් ආයතනය ඔබතුමාලා පුද්ගලීකරණය යොමු කරලා තිබෙන ශ්‍රී ලංකන් නිදහස් ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි මේ ගරු මන්ත්‍රීතුමා කරන ප්‍රකාශයත් එක්ක රටේ ජනතාව නොමග යවනවා. මං ඊටමත් පැහැදිලිව වගකීමෙන් කියනවා ඇමතිවරුන්ගේ පඩි වැඩි කිරීමක් අවුරුදු ගානකින් කළා නැහැ. එහෙම අවශ්‍යතාවයක් තියෙනවා කියනව නෙමෙයි. එහෙම වැඩි කිරීමක් කළා නැහැ. පඩි වැඩි කළා නැහැ. There is not a point about if you want ප්‍රතිවරණයට පස්සේ ඉතින් ඒක මගේ ඒ තර්කය ඔබතුමාලා බිඳ දරන්න. ඔබතුමාලා හරි දක්ෂයිනේ නොකියපු කියවා කියලා දෙනවා මහින්ද අමරවීර ඇමතුමා ඔබතුමාගේ පුද්ගලික ලැබෙන එක නොවේ අපි කියන්නේ. මේක ඇමති මණ්ඩලයට ඒක අපි පෙන්වලා දෙන්න. ඉතින් නැහැයි කියන්නේ නැත්නම් ඔබතුමාලා කතා කරන වෙලාව කියන්නේ මොකෝ මගේ වෙලාව ගන්නෙ. ඉතින් මේ සම්බන්ධයෙන් ඒ වගේම තමයි ශ්‍රී ලංකන් ආයතනය ඔබතුමාලා පුද්ගලීකරණය කරා. මේක නැවත ඒක පුද්ගලීකරණය කළා නැවත බාරගත් ආණ්ඩුවට. ඒ පුද්ගලීකරණය කරපු දවසේ කවුද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කරේ? ඒ කරපු එකත් අපි විවේචනය කරක දේ වැරදි. නමුත් ඒ කරපු කාලාන්තරේ මේ අලාභය රටේට දරන්න නැතුව කටයුතු කිරීමත් යම් විදිහේ සාර්ථකත්වයක් ලෙස අපි පෙන්වන්න අවශ්‍යයි. නමුත් මේක 2008 නැවත ආණ්ඩුවට ගත්තා. මේ මහින්ද චින්තනය යටතේ 2008 ලාභයක් හදපු 4,800ක මිලියන් 4,800 තිබ්බ ලාභය මේක 2009 2010 2011 වෙනකොට 2,900ක මිලියන් අලාභයක් මිලියන් 6,800ක 2010 අලාභයක් මිලියන් 19,100ක අලාභයක් 2011 වර්ෂයේ අද වෙනතුරු ඒගොල්ලෝ ඇස්තිමේන්තු කරලා තියෙනවා 2012 වර්ෂයට මිලියන් 14,800ක අලාභයක් මේ මදිවට මේ කැබිනට් එකේ මිලියන් 350ක් දෙනවා ගිහලා අලුත් ගුවන් යන්ත්‍ර ගන්න කියලා. ඉතින් මෙවැනි කටයුතු කිරීමට වගකීමක් තිබෙනවද ඔබතුමාලගේ ආණ්ඩුවට? රටේ ප්‍රමුඛත්වය මොකද්ද? මේ සමුද්දි වලට ඔබතුමාලා ලක්ෂ 15ක ප්‍රමාණයකට දෙන්නේ මිලියන් 8,200යි. නමුත් මේ වගේ ශ්‍රී ලංකන් ගුවන් සේවා ආයතනයකට එක ආයතනයකට පිස්සු නටන මිලියන් 19,100ක් වෙන් කළ තිබෙන ඕන දෙයක් කියලා කරපල්ලා කියලා. මේව සාධාරණද? මේ ශ්‍රී ලංකන් ආයතන මේ සල්ලි මේ අලාභය විදින්න දුන්නේ නැත්තම් මේක සමුද්දිලාභින්ද දුන්නා නම් 100 300 ගුණයක් වැඩි කරන් තිබ්බනේ ඒගොල්ලන්ගේ ලැබෙන්න තියෙන ප්‍රධාන. ඉතින් මෙවැනි දේවල් අපි පෙන්නුවම අපි දේශද්‍රෝහියෝ. කරන ඔබතුමාලා දේශප්‍රේමියෝ. ඉතින් මේ සම්බන්ධයෙන් අපිට පෙන්වන්න තිබෙන්නේ කරුණාකර මේ රටේ ආර්ථික ඉදිරියට හදාගෙන යන්න අවශ්‍යයි. ඔබ තවත් එකක් තමයි හැම වෙලාවෙම ආර්ථිකය පෙන්වන්න හදනවා. මෙන්න මහින්ද චින්තනය තුළ අර කරා මේක කරා මේක කරා කියලා.
මට ඔබතුමාලාගේම ජේෂ්ඨ ඇමතිවරයෙක් ඇවිල්ලා කිව්වා ඇයි අයිසේ තමසල විපක්ෂයෙන් පේන්නේ නැද්ද මොනවද වෙන්නේ කියලා. මටත් ඇත්ත වශයෙන් ලැජ්ජ වුණා. මොකද පෙන්වලා දුන්නා. නොරොච්චෝලි කරේ කවුද? චන්දිකා කුමාරතුංග. ඊට පස්සේ අප කොත්මලේ මේ ප්‍රොජෙක්ට් එක කරේ පටන් ගත්තේ චන්දිකා කුමාරතුංග කාලේ. එක්සත් ජාතික පක්ෂ මේක කළා. මේක අදහස කොයි ආණ්ඩුවෙන්ද පටන් ගත්තේ? මේ හැම එකම නිකන් මහින්ද චින්තනෙන් පෙන්වුවා වගේ. අධිවේර්ග මාර්ගයේ එක්සත් ජාතික පක්ෂ කාලේ, මුතුරාජවල චන්දිකා කුමාරතුංග කාලේ, දදුරුවේ ගාමිණී ජාතික එක්සත් ජාතික පක්ෂ කාලේ, කොළඹ වරාය දියුණු කිරීම එක්සත් ජාතික පක්ෂ කාලේ. ඒ වගේම තමයි එයාපෝට් ඩෙවලොප්මන්ට් එක එක්සත් ජාතික පක්ෂ කාලේ. ඊට පස්සේ මංගල සමරවීර ඉවර කරා. මේ ඔක්කොම බැලුවම හම්බන්තොට වරාය මේක පටන් ගත්තේ චන්දිකා කුමාරතුංග කාලේ. මේකේ අන්තිමට ඉවර කරපු තැනේ කියලා නම දාලා මෙන්න මේ මහින්ද චින්තනය තුලින් කිරීම නොවේ තියෙන්නේ. අද හම්බන්තොට වරාය එදා පටන් ගත්තේ මේක ඩීප් සී පෝට් එකක් වශයෙන්. ඒක තිබ්බේ ඔන්න මේ වගේ නැව් යනවා. ඇවිල්ලා එතන තෙල් ටික ගහගෙන වෙනින් කටයුතු කරගෙන යන්න මිසක් බංකරින් ඩ්‍රයි ඩොක්ස් ඒ වගේ දේවල් වලට. මොකද මේක සම්පූර්ණ වරායක් ලෙස මේක කටයුතු කරා. අන්තිමට මොනවද වෙලා තිබ්බේ? ඒකෙන් වෙලා තියෙන්නේ අද මේ කොළඹ වරායට ගේන්න තියෙන කාර් ටික එහාට ගිනිහිල්ලා ඊයේ ලොකු මේවකක් දාලා පෙන්නන ඔන්න කාර් ටිකක් එනවා කියලා. එතන ඒක කොතරම් අලාභයක්ද මේ රටට? බිලියන් 5800ක ණය සහ ප්‍රාග්ධන ප්‍රොඩි ප්‍රමාණයක් ගෙවන්න තියෙනකොට මේකට මිලියන් 100ක් හොයාගෙන කරන්න පුළුවන්ද? ඉතින් ඒ සම්බන්ධ අපිට ඊර්ෂ්‍ය නැහැ, කිසිසේත්ම නැහැ. අප ඉතාමත් අගය කරන රටේ ආර්ථික ඉදිරියට තල්ලු කරගෙන යන්නේ. නමුත් මතක තියාගන්න මහවැලි දිනු කරාම එක්සත් ජාතික පක්ෂ 77 පටන් ගත්ත මේකේ වික්ටෝරියා, රන්දනිකල, දැදුරුවේ, මාදුරුවේ මේ ඔක්කොම කරලා කොතරම් සේවයක් ආවද? මේක ආර්ථික පුනර්ජීවනයක් ඇති වුණා. මේ කෘෂිකර්ම සේවයේදී වුණා. ජනතාව එහි ගිහලා නැවත පදිංචි වී කටයුතු කරන්න පටන් ගත්තා. මෙන්න මෙහෙම තමයි වැඩ කටයුතු වෙන්නේ. දැන් මේ අපි වරායක් හදනවා නැව් වෙන්නේ නැති තැනකට. අපි ගුවන් තොටුවල් හදනවා ජනතාව යන්නේ නැති තැනකට. සාමාන්‍ය වෙනින් රටවල ජනතාව එසේ මෙසේ යන තැනකට ගිහලා ගුවන් තොටුපළක් හදනවා. නැත්නම් නැති තැනක ගිහලා හදලා දැන් උඹලා එතන පල්ලෙල්ල කියලා වැඩක් තියෙනවද? මේකද රටේ සංවර්ධනය කියන්නේ. එතකොට කළා තියෙන එකම දේ තමයි පොහොර සානාධාරය. ඔබතුමාලා 350 දෙනවයි කියලා කිව්වා. නමුත් මේකේ සැබෑ මට්ටමට මේකේ පුෂ්ප කුමාර ඇමතුමා මෙතන පාර්ලිමේන්තුවේ මතක් කරා මිලියන් 50000ක්. ඒ කියන්නේ කෝටි 5000ක් වෙන් කරනවා කියලා. මම මේ ඇමතුමාගෙන් අහනවා මෙතන මේ සල්ලි ප්‍රමාණයක් එහෙම වෙන් කරලා තිබෙනවා නම් කොයි වැය ශීර්ෂයෙන් ඔබතුමාලා ඒ සල්ලි ප්‍රමාණය වෙන් කරනවද කියන එක. ඒ වගේ බොරු ප්‍රකාශ කරලා රට නොමග යවන ප්‍රකාශ කරන්න එපා. ඒ කෝටි 5000ක් එහෙම දෙනවා නම් කොයි වැය ශීර්ෂ යටතේද සල්ලි එන්නේ? ලොක්කොට රූපවාහිනියෙන් පෙන්නනවා එක පොරගෝනියක් දීලා මෙන්න කෝටි 5000ක් මෙන්න මෙහෙම වියදම් කරයි කියලා. මේ වගේ ඇයි මේ වගේ බොරු ප්‍රකාශ කරන්නේ? මෙතරම් පොහොර ප්‍රමාණය පාවිච්චි කරනවා නම් එහෙනම් මේ අස්සන්න ඉන්දියාවෙන්ද මේ පළදායිතාව ඉන්දියාවට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් කරුණා කළා මෙවැනි නොමග ප්‍රකාශ කරනවට වැඩිය සැබෑ තත්ත්වයේ මේ රට ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියලා කියන්න අවශ්‍යයි. ඒ වගේම තමයි වෙළඳ ගිණුම් ශේෂයේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් වෙළඳ ගිණුම් ශේෂයේ ප්‍රශ්නේ निराකරණය කරන්න ඔබතුමාලා නොඑක් දේවල් తాවකාලිකව කරනවා. එතන මේ ගිය අයවැයේ මෙන්න මේ කුඩා පවුලකට කාර්යයක් ගන්න ඕනේ කියලා ජනාධිපති මෙහි අප්පුඩි ගහන අවස්ථාවේදී ප්‍රකාශ කරනවා ඔන්න අපි බදු අඩු කරනවායි කියලා. මාස 3කට පස්සේ ඒ කරපු ප්‍රකාශ සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ ගමනකට ආණ්ඩුව ගෙනියනවා. නෑ අපි නැවත මේක වැඩි කරනවා කියලා. ඉතින් මොනවද මේ ප්‍රෝඩා ගමනද මේ යන්නේ? රටක වැදගත් ආර්ථික ඉදිරි දැක්මක් සහිත කරන රටක තියෙන්න ඕනේ යම් විදිහේ ඉදිරි දැක්මක් කාලාන්තරයක්. අවුරුදු 2-3කින් වැරදි වෙන්න පුළුවන්. හැම ආණ්ඩුවක්ම වැරදි කරන්න ඉඩ තිබෙනවා. ඒක නැහැ නොවේ. අපි විපක්ෂයක් වශයෙන් එහෙම නිකම් විවේචනය කරන්නේ නැහැ. ඒ කරන අවස්ථාව කාලාන්තරය දිය යුතුයි. එකපාරට තමයි ගෙවුම් ශේෂයේ ප්‍රශ්නින්ගේ තිබ්බයි කියලා 100ට 30ට අඩු කරපු ඒ බදු 100ට 120කට එක රැයකින් වැඩි කිරීම සාධාරණද? ඒ වගේම තමයි මෙවැනි තරංකාරී තත්ත්ව මම කියෝයි රුපියලගේ හරියාකාරව තියෙන්න අවශ්‍යයි. නිෂ්පාදන වියදම අඩු කරන්න අවශ්‍යයි. තරංකාරී තත්ත්වය ඇති කරන්න අවශ්‍යයි. දූෂණය නැති කරන්න අවශ්‍යයි. ඒ වගේම තමයි නීති උසාවි ගියාම සාධාරණීකරණයක් ඇති වෙන්න අවශ්‍යයි. මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක නීතියකුත් තව පක්ෂයකට තවත් නීතියකුත් ඒ රජයේ ආයතන වලට තව නීතියකුත් තියාගන්න බෑ. ඒ වගේ තමයි පොලිසියට ගියාම සමහරකට පැමිණිලි කරන්න කියන එක තමයි ප්‍රශ්නයක් ඇති වෙන්නේ. වැරදිකරුවා නිවැරදිකරු බවට පත් වෙනවා. ඉතින් මෙවැනි දෙයකට පිටරට ආයෝජකයන් නෙමෙයි ලංකාවේ ආයෝජකයන් බය වෙලා තිබෙනවා.
මයින්මාව බොහොම අභියෝගතාවක තත්ත්වයක් ඇති කරනවා මේ වගේ ප්‍රදේශවලට. ඔබතුමාලා දැනුවත් වෙන්න අවශ්‍යයි. ඉතින් සරත් අමනුගම වගේ ජ්‍යෙෂ්ඨ ඇමතිතුමා දැනගෙන ඔබතුමාලා කොලේ වහලා කතා කරනට වැඩිය හොඳයි. ඔව් අපේ රටේ ප්‍රශ්නයක් තියෙනවා. මෙහෙම තමයි ඉදිරියට යන්න තියෙන්නේ කියලා කතා කිරීම මං හිතන්නේ ඇඟට ගුණයි රටට හොඳයි. ගෙවුම් ශේෂ හිඟිය අන්තිමට පියවන්න ඔබතුමාලා ගන්න අදහස මට ආරංචි වුණා. ඇමතිතුමා කියලා තිබා පුළුවන් තරම් මෙහි ශ්‍රමිකයන් පිටට එවන්න ඕනේ කියලා. ඒක මේ ඒ වගේ රටේ සංවර්ධනයට අවශ්‍ය වන්නේ අහිංසක මේ ගෙවල් වල ප්‍රශ්න ඇති කරගෙන ඒ අයගේ ශ්‍රමය විකුණගෙන මේ රටේ අදක්ෂතාවය නිසා ඒ අය වෙන එකද මේ රටට කරන්න තියෙන දේ. ඉතින් ඊට වැඩි නිර්මාණශීලී වෙන්න අවශ්‍යයි. රටේ ආර්ථික දියුණු කරන්න තියෙන අවස්ථා මේක පොඩි කරලා නෙමෙයි මේ විශාල මේ ආර්ථික ප්‍රසාරණය කිරීම තුලින් තමයි ඇති කරන්න අවශ්‍ය වන්නේ. ඔබතුමාලා අන්න එවැනි දක්ෂතාවයක් නැති නිසා ඔන්න එක්සත් ජාතික පක්ෂය විවෘත ආර්ථිකයට බලිනවා. මම දැන් තුනෙන් දෙකක් තිබෙන ඔබතුමාලගේ ආණ්ඩුව ඇයි මේක සංවෘත ආර්ථිකයට ගෙනියන්නේ නැත්තේ? එක්සත් ජාතික පක්ෂ එක පැත්තකින් බලිනවා අනිත් පැත්තේ ඒකම එල්ලිලා. ඒක තුලින් ඊට යන්ත්‍ර මට්ටමට ගෙනියන්න එක තමයි අපර තියෙන මේකේ තියෙන නාඩකම. ඉතින් මේ සම්බන්ධයෙන් දැන් බලන්න ඊට වැඩිය භයානකාරී තත්ත්වයක් තමයි තියෙන්නේ. අපේ සේවක පිරිස ඔබතුමාලගේ මහ බැංකුව තුලින් පෙන්වුවට මේකට 6-7ක විරක්කී භාවයක් තියෙනවා කියලා අපි හිතන්නේ 10%ක් 11ක් විතර because disguised employment unemployment එකක් තිබෙනවා. දැන් අපි ප්‍රශ්න අහලා තියෙනවා මේ සුමාන තුල ඔබතුමාලගේ වරාය ඇමති කියලා තියෙනවා හම්බන්තොට 2300 චීන ශ්‍රමිකයන් පාවිච්චි කරා කියලා. ඊට පස්සේ ඊයේ බලශක්තිය ඇමති කියනවා 1920 නොරොච්චෝලිය හදන්න චීනෙන් ගෙනාවයි කියලා. දුම්රිය ප්‍රවාහන ඇමති කියනවා 192ක් ඉන්දියාවෙන් ගෙනාවා ඒ රේල් පිළි ටික මාතරින්ද හම්බන්තොට හදන්න ගෙනාවයි කියලා. ඊට පස්සේ අද උදේ BMICH එක සම්බන්ධයෙන් මේක ප්‍රතිසංස්කරණය කරන එකට 120 මේ කම්කරු සේවක පිරිසක් චීනෙන් ගෙනලා තියෙනවා කියලා. ඉතින් මෙවැනි දේවල් මොනවද කරලා තියෙන්නේ? එක්සත් ජාතික පක්ෂය අපි කෝටි 5000කින් මුළු මහවැලියම හදනකොට ඒකේ සුද්ධ ගෙනාවේ නැහැ. අපි එතන පිටරට ණය විතරක් ගෙනාවා. ඒ ගෙනාව එක අවුරුදු 12කින් රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් කියන්නේ තමාගේ ප්‍රාග්ධනයට නැවත ආදම ලබලා සම්පූර්ණ ණය ගන්න පුළුවන් හැකියාව ඇති වුණා. ඒක තුලින් සුද්ධ ගේන්න නැතුව අපේ ලංකාවේ ශ්‍රමය පාවිච්චි කළා ඒ සංවර්ධනයට වැලියු ඇඩිෂන් එකක් නිල එකතු වීමක් තියෙනවා මේ රට තුල. මෙහෙම තමයි රටක් හදන්න තිබෙන්නේ. කවුද? ඒකෙත් දෙකෙක් ගෙනාවට ඕක ලොකු වෙනසක් ඈ. ඕගොල්ලෝ මේ ඇයි සුද්ධෝනේ රට පාලනය කරන්නේ ඇමරිකන් කාර්යනේ. ආර්ථික සංවර්ධන ඇමති ඇමරිකන් කාර්යයක්. ආරක්ෂා ඇමති ඇමරිකන් පුද්ගලයෙක්. තමාද තව මොනවද කරන්නේ? යුද හමුදාවේ ඔබතුමාලා එක කට වහලා අත් බැඳලා එළියට දාලා තියෙන සරත් ෆොන්සේක ඇමරිකන් පුද්ගලයෙක්. ඉතින් මේව මොකද්ද ඔය සුද්ධ ගැනද ඔය කතා කරන්නේ? ඉතින් එහෙම කතා කරනවා නේ එහෙනම් අපි නිස්සද්ද වෙන්නම්. මොකද ඒ ලංකාවේ අය පිටරට ගිහිලා ඒ සුද්ධ ලේබල් එක දාලා මෙහි ආවන ඔයගොල්ලෝ ඒගොල්ලන්ට තීරිෂා වෙනවනේ එහෙනම් ඉතින් ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. Member, you have 2 more minutes. I'm having 15 minutes more because we have some additional time No, that is there. sir, we are late start no. No, but 40 but minutes. we have 30 start. minutes, so we are taking advantage. We have 15 minutes. We'll be taking off that. If there is no No, such. we late start. No, we will. No, you don't need to Please. sacrifice your time. We opposition has our own time. We will take necessary action on that particular. No, we late start because No, late start is owing to the lack of management from the chair, no? So we will basically utilize our Yeah, time. your time is and over 3:10, So when okay? it comes to the tail end, those rectifications time will be is done. over So we 3:10. have, We it have was one more instructed minute. by the chief whip that 15 minutes will be given. Then බලන්න රටේ නිෂ්පාදන වියදම අපි නිදර්ශනක් වශයෙන් ඉන්දියාවේ ගමු. ඉන්දියාවේ විනිෂ්පාදනය රුපියල් 28ට එහි ඇති කරනකොට මේ නිෂ්පාදන වියදම කීයද මහින්ද අමරවීර ඇමතුමා ඔබතුමා දන්නවා. ඇයි මේ දෙක අතර මේ වගේ පරතරයක් තියෙන්න පුළුවන් වන්නේ? ඒ වගේම තමයි ලූණු එහි රුපියල් 5ක ඉන්දියන් රුපියල් තිබ්බම රුපියල් 13යි. මේ නිෂ්පාදන වියදම කීයද? ඒ වගේම තමයි තිරුඟු මිල ආනයන කරන එහි රුපියල් 28යි මෙහෙන මිල වෙනස. ඉතින් මේවා පරතරය ඇයි මෙතරම් ලොකු වන්න පුළුවන් වන්නේ? මේකේ යම් විදිහක සුළු 105ක 6ක ප්‍රශ්න තිබ්බනම් කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් ඊට වැඩිය ප්‍රශ්නයක් ඇතිවන්නේ කොහොමද? ඒ නිසා තමයි මං හිතන විදිහට මේ රටේ ආර්ථික සම්බන්ධයෙන් IMF World Bank එකෙන් ඔබතුමාලා ණය ගන්න. අපි අගය කරනවා. ඔබතුමාලා එවැනි විනයක් අනුව ගන්න තියෙන. නමුත් ඒ කොන්දේසි යටත් කටයුතු කරන්න අවශ්‍යයි. ඔබතුමාලා එතන ගිහලා එකක් කියලා ගිහලා චීනට ගිහලා වෙනින් තැන් වලට ගිහලා 189 පොලි ගන්න HSBC වලට ගිහලා ණය ගන්න එක තමයි තියෙන ලොකුම ප්‍රශ්නය. නමුත් අපි IMF එකට කියනවා කරුණා කළා. ඔය මේ රටට ණයක් දෙන්න අවශ්‍ය නම් වෙනින් රටවල් වගේ right for information act එක යටතේ අනිවාර්යයෙන්ම දෙන්න. නැත්නම් ඒ අයත් හවුල් වෙනවා. මේ වගේ රටේ ජනතාවට සල්ලි දෙන එක කාබාසන ලක් කරන්න පුළුවන් වැඩ කටයුත්තක් කරන්න. අපි IMF එකට කියනවා සල්ලි දෙන්න රටට. දෙන්න නැතුව ඉන්න එපා. නමුත් දෙනකොට ඒ සල්ලි
මේක දේශපාලනීකරණයක් වෙන්නේ නැහැ කියන එකට වග කියන්න අවශ්‍යයි. ඒ නිසා අනෙත් අප්‍රිකාවේ ලැටින් ඇමරිකාවේ රටවල් වලට තල්ලි දෙනවා වගේම කරුණාකරලා මේක right for information තොරතුරු දැනුවත් කිරීමේ පනත යටතේ ඒව ගෙනාගෙන there are 10 minutes I take times. Yeah, you want to take that time? Yeah, we are taking that time. So ඒ සම්බන්ධයෙන් කරුණාකරලා එවැනි මුදල් හරියාකාරව දෙන්න ඉස්සලා මෙවැනි පනතුත් ඇති කරන්න කියන එක අපි වගකීමකින් කියනවා. මේක ලෝක බැංකුවට වෙන්න පුළුවන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙන්න පුළුවන්. ඉතින් ඒ ආයත මේවා කිව්වහම එයා මේවා යම් විදිහෙන් හේතු සහගතව මේවා ගැන තර්ක විතර්ක කරලා කරුණාකරලා අපි විපක්ෂයක් වශයෙන් මේ යෝජනා ඉදිරිපත් කරන්නේ. මොකද අපි හෙට අපි ආණ්ඩුවක් ගත්තොත් අපි පළවෙනියෙන්ම ගේන ක්‍රියාව තමයි right for information act කියන එක අපි වගකීමකින් මේ අවස්ථේ කියන්න කැමතියි. ඒ නිසා මේ exchange rate එකක් ඔබතුමාලා කියන්නේ floating rate එක. මේක floating rate එකක් නෙමෙයි. ඒ අයගේ නම් වලින් කියන මේක sinking rate එකක්. ඔහේ නිකන් කඩාගෙන වැටිගෙන යනවා. කිසිම දර්ශනයක් නැතුව මේක ඔබතුමාලා මොනා කතා කරත් නැතත් ඉන්දියාවත් මේක බලපෑමක් ඇති කරනවානේ. ඉන්දියාවේ රුපියල අවප්‍රමාණ වෙනවනම් ලංකාවේ මුදල ඒක අධි ප්‍රමාණි වෙන්න බැහැනේ. ඒක රුපියල් 57 තියෙනකොට මේ රුපියල 125ට ජනාධිපති නියෝග කරයි කියලා කිව්වට 132ට ගියේ මොකටද? ඉතින් එහෙනම් එවැනි ජනාධිපතිට එහෙම නියෝග කරලා කරන්න බැරි නම් එන ප්‍රශ්නයක් තිබෙනව නේද? ඒ නිසා කරන්න බැරි දේවල් පෙන්වන්න නැතුව අප රටේ මේක ජාතිකාර්ථය ඔබතුමාගේ ප්‍රශ්නේ අපේ ප්‍රශ්නයක්. ඉතින් අපි දෙගොල්ලොම මේකට ජාතිකාර්ථයක් හදන්න කටයුතු කරන එක අපේ වගකීමක් වගේම ඔබතුමාගේ යුතුයකමක්. මේ රුපියල 132 නෙමෙයි මේක මේ වගේ යනවා නම් 150න් ගිලවත් නැවෙන්නේ නැති එක තමයි අපි කියන්නේ. දැන් මේවා කිව්වම කියන අපි ආර්ථික කඩා වැටෙනවා කියලා. අපට තියෙන ආදරේ මේ රට ආරක්ෂා කිරීම මිසක් ඔබතුමාලගේ මේ බොරු කරන දූෂණය කරන ආණ්ඩුව මේ ආරක්ෂා කිරීම නෙවෙයි අපේ තියෙන්නේ. කරුණාකර මේ කඩා වැටීම නවත්වීම තමයි අපට අවශ්‍ය වන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් බලන්න කුමා වෙල්ගම ඇමතිතුමාලා ළඟම හැමතැනම දූෂණ තිබෙනවා. අපිට කියන්නේ ඔබතුමාලගේ ඇමතිතුමා අපි අගය කරනවා. එතකොට කොන්දක් තියෙන මේවා කියන්න. ඒ වගේම සෞඛ්‍ය ඇමති කියනවා මේ රටේ එදා ඉඳන්ම දූෂණ තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශවල. ඒ සම්බන්ධයෙන් ඒවා කීමේ ලොකු දෙයක්. බලන්න නිහාල් අමරසේකර මේ රටේ වල්ලත් ගණකාධිපතිවරයෙක් අද ඇමරිකාවෙත් මේක පිළිඅරන් තිබෙන මෙතුමා එයාගේ අලුත් පොත් තුලින් පෙන්වලා තියෙන colossal fraud in Sri Lankan government. මේ වගේ දූෂණ ගැන අද ජාත්‍යන්තර මට්ටමට ගිහිලා තියෙන්නේ. I am telling with all responsibility නිහාල් අමරසේකර I am quoting new book is basically saying hedging. He is referring to, please, Honourable Minister, I am telling with full responsibility, he has referred to the hedging deal that was there. He is referring to, on his books that is a colossal fraud, he mentioned the hedging deal. He basically is talking of the exchange code regulation. Whether Hilton or not, all those are part of it, everything that is there. Who, if the Hilton was originated by us, who made it a bigger blunder? When it could have been solved with one issue, you all brought another one, expropriation right, and then basically made a loss which was 2 billion into a 25 billion loss. And now what is happening? So, අන්න ඒ වගේ තත්ත්වයක් තියෙනකොට අද ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරිකම් බැංකුව, EPF එක, ETF එක, රක්ෂණ ආරමුද්‍ර මේ සියලු දේම සල්ලි පාවිච්චි කරලා අද නැති කරගෙන යනවා. ඔන්න මම පෙන්නන්නම්. මේ ආර්ථික ඝාතකයෝ වගේම දේශපාලන ඝාතකයෝත් ඉන්නවා. මේවා සම්බන්ධ ආර්ථික ඝාතකයෝ ගැන කතා කරනකොට පිරමිඩ් ස්කෑම් එක. කවුද මේක මේ රටේ බාර ගන්නකොට ඇති වෙන්නේ? මහ බැංකුවේ අධිපති. ඒ වගේම තමයි හෙජින් සූදුවේ කවුද මේවා කරේ? ඒ වගේම අධිපති. මේ රත්තරන් විකිණීම සම්බන්ධයෙන් කවුද මේක ඉදිරිපත් කරලා තියෙන්නේ? ඒ වගේම මේ රටේ රුපියල පීබිජා සුන්දර අවප්‍රමාණ කරන්න ඕනේ කොහොම නැහැ ඕනේ නැහැ කියලා මේක රැකගෙන අපේ අපනයන අඩු වෙලා ආනයන වැඩි වුණ අවස්ථාව ඇති කරලා දීලා තියෙන්නේ කවුද? ඒ වගේම තමයි HSBC loan ණය ගන්න අවස්ථාව ඇති කරේ NSB ජාතික ඉතිරි කිරීම බැංකුවේ ද ෆයිනෑන්ස් ඒ ගනුදෙනුව කවුද? මුදල් අමාත්‍යාංශයේ පීබිජා සුන්දර කියන එයා ගත්තේ නැහැ කියලා කවුද එන මුදල් එන මහ බැංකුවේ මොනිටර් බෝඩ් එකේ ඉන්නේ? ඒ වගේම තමයි සේලන් බැංකුවේ ආර්ථික සිලින්කෝ සමූහ ව්‍යාපාරේ කඩා වැටුවේ කවුද? ඒ වගේම තමයි IMF එකට රංජිත් සියඹල පිටත් එක අස්සම් කරලා ඔව් අපි රුපියල් අවප්‍රමාණය කරනවා, අපි විදුලි බිල වැඩි කරනවා, අපි තෙල් මිල එහෙම රැකගෙන ඉන්නවා, අපි ඔබතුමාලා ඕන විදිහට නටනවා කියලා අස්සම් කරලා දුන්නේ කවුද? මේ වගේම තමයි සෙන්ට්‍රල් බැංක් එකේ මේ අවප්‍රමාණය වෙනකොට නිස්සද්දව සිටලා ඊට පස්සේ වෙනින් ප්‍රශ්න ඇති වෙනවා කියලා කටයුතු කරන්නේ කවුද? ඉතින් මේ සම්බන්ධයෙන් අද ලොකු ප්‍රශ්නයක් තියෙනවා. බලන්න ගෝල්ඩන් කී ආයතනය, ද ෆයිනෑන්ස්, විංගාර මේ වගේ දේවල් වල ඒ අහිංසක තැන්පත් කරුවන් අද තමාගේ සල්ලි ඉදිරිපත් කරලා අද තාම බලාගෙන සිටින කොහෙද මේ සල්ලි ලැබෙන්නේ කියලා. මේක කඩා වැටලා අවුරුදු 2කමාරක් 3ක්.
ඒ කරන්න පුළුවන් සියලුම අපරාධ වැඩ අර ලලිත් කොතලා මොනවා වුණත් රටට සේවයක් කළ තියෙන පුද්ගලයන්. ඒක රටේ ආත්‍ය කඩාවැටෙන නිසා එයාට බැනලා හරියන්නේ නැහැ. අද අපි කියමු ඒගොල්ලෝ වැරදි කරු කියලා. ඒගොල්ලෝගේ සල්ලි ප්‍රාග්ධන කොහෙද පාවිච්චි කරලා තියෙන්නේ? ශ්‍රී බැංකුවේ මිලියන් 4000ක සල්ලි ප්‍රමාණයක් ලැබෙන්න තිබ්බා. සෙලෙස්ටියල් වලට මිලියන් 9000ක ලබා ගන්න තිබ්බා. මේවා අරන් සල්ලි දීලා ගෙව්වන අද තැන්පත් කරුවන මැරෙන්නේ. අද 4 දෙනෙක් දිවි නසාගෙන සිටිනවා. කී දෙනෙක් ප්‍රශ්න කරගෙන යනවද? අද නිවාඩ් කබ්‍රල් වගේ පුද්ගලයන් ඒ මහ බැංකුවේ අධිපතිලා පාවිච්චි කළා ඒ සමූහ ව්‍යාපාරේ කඩාවැට්ටුවා. මොහන් පීරිස් හිටපු රජයේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් කළා අද ඒ කඩපු බැංකුවේ සභාපති වෙන්න මොන වගේ විලි ලැජ්ජා කටයුත්තක්ද මේ කරන්නේ? ඒ වගේම තමයි ජනක රත්නායකලා වගේ පුද්ගලයන් ගිහිල්ලා මම මේ නම් වශයෙන් කියන්නේ ලලිත් කොතලාවලගේ සිලින්කෝ ඉන්ෂුරන්ස් සිකියුරිටි ඉන්වෙස්ට්මන්ට් කම්පැනියේ 125ක් අරන් තමාලගේ MBSL එවැනි කොටස් වලින් ප්‍රමාණයක් අරන් අද කටයුතු කරගෙන යන ආකාරය මේ මහ බැංකුවේ අධිපතිලා අජිත් දේවසුරේන්ද්‍ර අනුර ෆර්නෑන්ඩෝ රේන සිල්වලා වගේ පත් කරගෙන මොන වගේ දේවල්ද කටයුතු කරගෙන යන්නේ? ඔන්න බලන්න දැන් වෙන දේවල්. සිලින්කෝ ඉන්වෙස්ට්මන්ට් කම්පැනි මම මේක හේතු සහගතව රෙජිස්ටර් කම්පැනියෙන් අද අධ්‍යක්ෂකවරුන්ගේ නම් සමග තමයි මම ඉදිරිපත් කරන්නේ. සිලින්කෝ ඉන්වෙස්ට්මන්ට් කම්පැනිය තමයි හෝල්ඩින් කම්පැනියක් වශයෙන් කටයුතු කරේ. ජනක රත්නායක මැතිතුමා අද EDB අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ගිහිලා 135ක ප්‍රමාණයක් ඒ ලලිත් කොතලාගේ කොටස් ප්‍රමාණයක් බලහත්කාරයෙන් අත්සන් කරගෙන මාරු කරලා තිබෙනවා. අද සුප්‍රීම උසාවිය දීලා තියෙන නඩු තීන්දුවක් මේ අය ලලිත් කොතලාවල පද්මිනි කරුණානායකලා ඒ වගේ කට්ටියට අනිවාර්යයෙන්ම අධ්‍යක්ෂ මණ්ඩලෙ එළියට යන්න බෑ කියලා. අද උදේ කතා කරන රෙජිස්ටර් දෙපාර්තමේන්තුවෙන් මේ අය අධ්‍යක්ෂ මණ්ඩලෙ සිටිනව නැද්ද කියන එක කරුණාකර ඔබතුමාලා ඇමති මණ්ඩලයෙන් අපට දැනුවත් කරන්න. ඒකේ ඩිරෙක්ටර්ස්ලා හිටපු ඒ ලලිත් කොතලාවල පද්මිනි කරුණානායක මේක හිටපු සීලියා කොතලාවලගේ නම් අද අහක් කරලා තිබෙන්නේ. කොයි ආකාරයෙන්ද කවුද ඉල්ලාස්සුනාද නැත්නම් බලහත්කාරයෙන් අස් කරාද? ඒ වගේම තමයි අද මේ සෙලස්ටියල් කියන කම්පැනිය ඔබතුමාලා දැන් නොවැම්බර් මාසේ 11 වෙනිදා එක්ස්ප්‍රොප්‍රියේට් කරා. මේ අයිතිය නැවත ආණ්ඩුවට පවර ගත්තා. ඒ කරන අවස්ථාවේදී සිලින්කෝ සෙලස්ටියල් සිලින්කෝ හෝම්ස් වලින් ඇති කරලා තියෙන 180ක් වැඩ ඉවර කරලා තිබ්බ ඒ කම්පැනිය 200 පර්චස් 210ක් අවුරුදු 99ට සම්පූර්ණයෙන් ගෙවලා තව 100 පර්චස් 31ක් රුපියල් ලක්ෂ 30ක් බැගින් අරන් මේ සල්ලි ප්‍රමාණය අද ගෙවලා තියෙන කම්පැනියේ ඔබතුමාලා සෙලස්ටියල් කියන කම්පැනිය වැරදි නමෙන් අත්පත් කරගෙන මේක ඉන්ෂුරන්ස් කම්පැනි කියලා නම කිව්වට සයිනෝ ලංකා ස්පා හොටෙල් ඩෙවලොපර්ස් කම්පැනි කියන කම්පැනිය තුලින් මේක අරන් තියෙනවා. එතන මං ගරු කරනවා ප්‍රොෆෙසර් ලක්ෂ්මන් වටවල වගේ පුද්ගලයන් KPMG වගේ ඔඩිට් ෆර්ම් එක මේක තක්සේරු කරලා තියෙන මිලියන් 9800කට ඔෆර් එකක් තියෙනකොට මේකේ ලක්ෂ්මන් වටවල මිලියන් 6900කට එක්කෙනෙක් ගන්න ඉදිරිපත් වෙලා තියෙන අවස්ථාවේදී සයිනෝ ලංකා කියන කම්පැනි තුලින් කුඩා බාලගේ පියදාස යන අධ්‍යක්ෂවරු ආඩම්බර්ගේ මොහන්ඩි අල්විස් කියන පුද්ගලයෝ නීල් හපුවිතාන කියන ඒගොල්ලෝ එක ෂෙයාරයක් බැගින් රුපියල් 40ක ස්ටේටඩ් කැපිටල් එකක් තියෙන මේ කම්පැනිය දෙසැම්බර් මාසයේ 2011 ලියාපදිංචි කළ තියෙන කම්පැනි තුලින් ඒ සෙලස්ටියල් ආයතනය 3 minutes more on but ඒක තුලින් මේවා කරලා තිබෙනවා. ඉතින් මේක කොහොමද මේ වගේ මිලියන් 9800කට විකුණන්න පුළුවන් හැකියාව තියෙන කම්පැනි මිලියන් 3800කට මේව විකුණන්නේ? නිවාඩ් කබ්‍රල් මැතිතුමා ලියුමක් එවලා තිබෙනවා මේකේ වටිනාකම දල වශයෙන් 3500කට විකුණන්න පුළුවන් කියලා. කවුද මේක වැඩ අපි අහනවා ඇමතුමාගෙන්. ඇයි මේක විවෘත ටෙන්ඩරයක් තුලින් මේව ඉදිරිපත් කරන්න බැරි වන්නේ? මේවා තුලින් ද ෆයිනෑන්ස් එකේ තියෙන අද ෆයිනෑන්ස් කම්පැනි තියෙන අධ්‍යක්ෂවරු මහින්ද ප්‍රීති ජයවර්ධන, අජිත් දේවසුරේන්ද්‍ර, මිසිස් වයලට් දිසානායක, තිස්ස භද්‍ර ඒකනායක, අනුර ෆර්නෑන්ඩෝ, රාමනාද නඩරාජා, ඩොක්ටර් තිරු සම්බන්ධන්, සෙන්තෙවර්, කමල් යටවර, චෙරිල් රෝස කියන මේ අය අද අධ්‍යක්ෂවරු බවට පත් කළ තියෙන කවුද? සුප්‍රීම උසාවියේ නවත්තලා තියෙනවා ඒ ලලිත් කොතලාවල පද්මිනි කරුණාගේ අයින් වෙන්න. එහෙනම් කොහොමද මේක වෙලා තියෙන්නේ? මෙන්න මේවා තුලින් තමයි අද මේ වගේ අපරාධයක් නිසා තමයි අද අහිංසක සිලින්කෝ ද ෆයිනෑන්ස් ඒ අධ්‍යක්ෂවරුන්ට අද ඒ සල්ලි ගෙවන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තිබෙන්නේ. සයිනෝ ලංකා කම්පැනි තුලින් මේ මිලියන් 4800ට විකුණන්න ගන්න හදන එක ඒකෙන් සේලන් බැංකුවට මිලියන් 2800ක් ගෙවන්න තිබ්බාම මිලියන් 2000කින් මොනා කරන්න පුළුවන්ද? ඉතින් ඒ සම්බන්ධයෙන් අපිට කියන්න පුළුවන් එක පැත්තෙන් පටිතද කරනවා කියලා කියාගෙන යනකොට අපේ කොළඹ නගර සභාවේ සුබද්ද ජයවර්ධන කමිෂන තුලින් අද නොඑක් අක්‍රමිතා වීගෙන යනවා. එතුමාලා මේ කියන අවස්ථාවේදී සම්පූර්ණයෙන්ම CSN ඒ කියන්නේ රටේ රූපවාහිනියට ලබා ගන්න පුළුවන් විකාශනය කරන්න පුළුවන් හැකියාව නැති කරලා
කාල්ටන් ස්පෝර්ට්ස් නෙට් ක්ලබ් කියන කොම්පනියකට තමාගේ ඒ ක්‍රිකට් සජීව විකාශනය කරන හැකියාව දීලා තිබෙනවා. ඉතින් මේවා තුලින් I know honorable chairperson just give me 2 minutes more I will ensure that is there. ඉතින් මේ සම්බන්ධයෙන් රූපවාහිනියේ මොහන් සමරනායක සභාපතිතුමා MTV ආයතනයෙන් ලියාලා තියෙනකොට කරුණාකර අපට මේ විකාශන කිරීමට ඊට වැඩිය 400-500 ගුණයක ප්‍රමාණික ඉදිරිපත් කළා. ඒ කියන්නේ මුළු කාල්ටන් ස්පෝර්ට්ස් නෙට් ක්ලබ් එකට මිලියන් 125කට අවුරුදු 3කට දෙනකොට IPL එක ඉන්දියාවේ මාස 2කට මිලියන් 500ක් ගෙවනවා. ඊට වැඩිය MTV එක වගේ කම්පැනි ශ්‍රී ලංකා රූපවාහිනියත් ඉදිරිපත් කළා තියෙන ඊට වැඩිය ගෙවන්න ඕනේ කියලා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි අහන්නේ මොකද්ද මේ කරන්න හදන්නේ? ඒ වගේම තමයි සරත් ෆොන්සේකා මැතිතුමා වගේ දැන් බලන්න මේ වගේ ආර්ථික ඝාතකෝ වගේම දේශපාලන ඝාතකෙත් ඉන්නවා. ඉතින් එතුමා එළියට අවිලා තිබෙනවා. එතුමා ඉල්ලීමක් කරලා තියෙන එතුමාගේ අනාගතය සම්බන්ධයෙන්. නමුත් එතුමාත් එක්ක 238 දෙනෙක්ගේ ආරක්ෂා නැති වුණා. මේ හවුල්කරුව කතා කරලා ආණ්ඩුවට පාව දීලා තියෙන මේ අය අර LTT එකට අල්ලස් දුන්න ඒ අල්ලස්කාරයෝ මොනවද ඒ සම්බන්ධයෙන් මේ 238 කරලා තිබෙන්නේ? Going to wind up, otherwise I cut the your site 1 minute more. So on that particular basis මේ රටේ ආර්ථික ඉතාමත් භයානකකාරී තත්ත්වයක් තුලින් තිබෙන්නේ. ඒ නිසා ශ්‍රී ලංකා ආයතනය අද පාඩු ලබනකොට ඒ අය කාල්ටන් ස්පෝර්ට්ස් මේ රග්බි 7 ස්පෝර්ට්ස් ට්‍රෝෆි එකක් තිබ්බ ගිය සුමානේ ඒවට මිලියන් ගණනාවක් රක්ෂණ සංස්ථාවයි ශ්‍රී ලංකා ගුවන් සේවයයි මේක පාවිච්චි කරනකොට එක පැත්තේ ඔබතුමාලා කියන වියදම අඩු කරන්න කියලා අනිත් පැත්තේ මේ අලාභ ලබන ජනතාවේ බදු සල්ලි තුලින් දුවන මේ කොම්බරේ ටික කොයියක් හරින්ද ඔබතුමාලා ඒවට වියදම් කරන්න ඉඩ දෙන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් කරුණා කළා. අපි මේ ඉදිරිපත් කරන රටේ ආර්ථිකය ජාතික ආර්ථිකය නයි. ඒ නිසා ඔබතුමාට වගකීමක් තිබෙනවා අපි මේ ඉදිරිපත් කළ තියෙන මේ විතර්ක වලට කරුණාකර උත්තර ලබා දෙන්න. අද කොළඹ නගර සභාවේ මේ මිසිස් බද්රා ජයවර්ධන මැතිණිය තමාලට මේ වියදම අඩු කරන්න කියලා බෑකප් කාර් 4ක් තිබෙනවා. ඇමතිවරුන්ට නැති දේවල් මේ කොමසාරිස් තුමියට තිබෙනවා. එතුමා රක්ෂා ඇති කරන්න කියලා නංගට අක්කලට මේ රක්ෂා ඇති කළ දෙන අවස්ථාවක අපි කියන වියදම අඩු කරන්න තියෙන එක්සත් ජාතික පක්ෂයේ ජනතාව පත් කළ තියෙන්නේ එතන පිරිසුදු පාලනයක් ඇති කරන්නයි. ඉතින් ඒ සම්බන්ධයෙන් අපට කියන්න පුළුවන් වන්නේ මේ රටේ ආර්ථිකය කඩාවට්ටන්න කරුණාකර මේ වගේ දූෂණයක් වෙන එක නවත්තන්න මේ රටේ අප තමා හැඟීමක් තියෙන නිසා තමයි ඉදිරිපත් කරන්නේ මේ සාක්ෂි සහිතව. ඔබතුමාට ඉදිරිපත් කළා කියන්න පුළුවන් අරක වෙන්නේ නැහැ මේක වෙන්නේ නැහැ කුහක කමින් කියන ඕවගේ බොරු කතා වලට රැවටෙන්න එපා. අපට අවශ්‍ය වෙන්නේ කරුණාකර මේ රටේ ආර්ථික සවිසක්මත් කළා ඔබතුමාලට ජීවත් වෙන්න පුළුවන් ජීවන රටාවක් ඇති කළා සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මලයන සියලු දෙනා ජීවත් වෙන්න පුළුවන් රටේ ශක්තිමත් ආර්ථිකයක් හදලා මේ දූෂණ නැති කළා වංචාව දූෂණ පැත්තකට දාලා කටයුතු කරන්න පුළුවන් අවස්ථාව ඇති කරන්න කියන එක මම කාර්මික මේ වගේ මතක් කිරීමෙන් වෙලා නැති නිසා මම නිශ්ශබ්ද වෙනවා කියන එක මම